නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං බික්ඛේ අඤ්ඤං ඒක ධම්මප්පි සමනුපස්සාමි යන අනුප්පන්නං වා බොජ්ජංගා uppajjanti uppannං වා බොජ්ජංගා භාවනා පාරිපූර්යං ගච්ඡanti යත ඉදම් බික්කවේ යෝනිසෝ මනසිකාරෝ ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවධානය යොමු කළා වූ ලක්වාසී ලෝවාසී සදහවර පින්නතුනි අනුග්‍රහක බවතුන් අපට නිවනට උපරිශ්‍ය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කරන්න කියන නිදහස ලබා දී තිබෙනවා. ඔබ අපට සවන් දුන් අය වශයෙන් නම් මෙම ග්‍රන්ථ තුල පවතිනා වූ එහෙම නැත්නම් එක ගාථාවක් තුල පවතිනා වූ ගාථා දෙකක් තුල පවතිනා වූ ප්‍රමාදයේ අප්‍රමාදයේ වැනි පද වචන දෙකක් තුල පවතිනා වූ බුදුවරු විසින් අපේ යහපත සඳහා එලි කරවදාලා වූ ද්විත්ව ධම්ම පරියාය පිළිබඳ දන්වා ඇති. මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ කල්යාණ මිත්‍ර වර්ගයයි මේ පවතිනා වූ පුංචි කොටස් දෙකක් උදව් කරගෙන දුක්ඛ ධම්ම පරියායයි දුක්ඛ නිරෝධ ධම්ම පරියායයි කියන දෙක පැහැදිලි කරන්නටයි අද අපි කල්පනා කරනු ලබන්නේ. පළමුව සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ විග්‍රහ කරනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ විග්‍රහ කළාට සාමාන්‍ය විදිහට නෙමෙයි විග්‍රහ කරන්නේ ආර්ය සත්‍ය විදිහට. අන්න ඒ තුල ඔබ විසින් අමාරු වැටෙන හැටි පෙන්නනවා. ඔබම කරන වැඩක් නිසා ඔබ ලොකු මරු වැලක දැලක උගුලක අසු වෙනවා. මේ මග ගිහින් නම් සැනසීම ලබන්නට බෑ. ඔයිනට මෙන්න මෙහෙම මාර්ගයක් තියෙනවා යන්න කියලා තථාගත බුදු පියාණන් වහන්සේ මේකට වෙනත් ක්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා. ඒකට ක්‍රමයක් කියන වචනේත් වැරදි. ඒකට භාවනා ක්‍රම කියලා වචනේ ගන්න බැරි නෑ. නමුත් ඒ අනුගමනීය ප්‍රතිපදාවක් ඒ පරිශ්‍රණයක ප්‍රතිඵලයක්. මනුස්ස පුත්‍රයෙක් වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ සම්මා සම්බෝධිය නම් වූ ස්වයම්බූ ඥානයට අදාළ බෝධියක් පුරුදු කරගෙන ඇවිදින් ඒට පමණක් ආවිනික ධර්මයක් වශයෙන් සලකනු ලබන මේ තනි සොයා ගැනීම අබුද්ධෝත්පාදයක් තුළ යට වී තිබෙන්න උද්භෝත්පාදය තුළට මතු කිරීමට බලය ලැබෙන බුදුවරයාගේ කාර්යභාරය කරනු ලබනවා. තථාගතෝ බික අරහං සම්මා සම්බුද්දස්ස අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. තවත් තැනක තියෙන හැටි තමයි. මහණෙනි මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නූපන් මගක් උපදවනවා. නූපන් මග නම් පිටසක් වලට යන මග හෝ එහෙම නැත්නම් ඒ වන විට තිබුණා වූ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යනම් හෝ මග වෙන්නට බෑවා තිබුණානේ. අන්න ඒකයි වැදගත් වෙන්නේ. අන්නේ නූපන් මග මේ උපදවන්නේ නැත්නම් ලෝට හෙළි කරනු ලබන්නේ ඒ යුගයේ උපදින මිනිස් වර්ගයාට බොහෝ හිතසුව පිණිස. ඔය ලස්සන පාඩයක් තිබෙනවා ඒක පුද්ගල වර්ගයේ ඒක පුද්ගලෝ බික්කේ uppajjanti uppajjamaano ලෝකේ. අනේ මේ ලෝකේ එකම පුද්ගලයෙක් උපදිනවා නම් උපදින්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස අර්ථ හිතසුව පිණිස දෙව් මිනිසුන්ගේ යහපත පිණිස එක්කෙනයි උපදින්නේ.
එක්කෙනා කවුද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. මේ බුදුවරයෙකුගේ පහළවීම කිසි විටකත් කාටවත් අයහපතක් පිණිස වෙන්න බෑ. යහපත පිණිස. සාමාන්‍ය සමාජයේ සම්මත මට්ටමින් පෙන්වන්නේ වර්ණා කරලා අපායේ ගිනි නිවුණ අපායේ දොරවල් වැහුණා කියලා. මේ වචන වලින් කියවෙන කාරණාව පරිවර්තනය කරගන්නකොට ඒකේ තියෙන ගින්දර මෙහි තියෙනේවද දොරවල් යකඩ දොරවල්ද කියලා හැම හිතන්න බැරි නැහැ. නමුත් ඊට වඩා ගැඹුරින් ගත්කම මිනිසුන්ගේ සිත් හැවලෙන දුක්ගිනි. මිනිස් ජීවිතේ පාපයට නැගුරු වීම තුළින් ජීවිතාවසානයේ තමන්ම විවෘත කරගන්නා වූ දොරටුව. අන්න ඒවා තථාගතවරුන්ගේ මඟ පෙන්වීම නිසා වැහෙනවා. මිනිසාට ලබාගත් මිනිස්කමෙන් තමන් දන්නා බුද්ධියට එහා දෙයක් කරන්න පුළුවන් බව. මේ සමාජයේ හැම දෙනාක්ම තමන් සතු බුද්ධියෙන් යමක් කරමින් ඉන්නවා. ඒක ලෝකෙට කරදරයක් වෙන්න පුළුවන්, මෙහෙවරක් වෙන්න පුළුවන්, විශාල සොයා ගැනීමක් වෙන්න පුළුවන්. සියල්ල ලෞකිකයි. සොයා ගැනීම. බාහිර පැත්තෙන් සමාජයේ දියුණු වෙමින් යම්කිසි පහසුකම් ලැබෙනවා. නමුත් ඒ සියල්ල තුලින් ලබා ගන්න පුළුවන් සුඛ විහරණය පිළිබඳ ත්‍රිපිටකයේ විග්‍රහ කරන ආකාරය බැලුවම මොනතරම් සොයා ගැනීම හොයාගත්තත් මිනිසුන්ට හිමි සුඛයෙන් 16න් එකක් පමණයි ඒව තුළ හිමි වෙන්නේ. ඊටු ටික මෘතග්ජන සමාජයට අහිමි සම්පතක්. සොයා ගැනීම වලින් බාහිර භෞතික සොයා ගැනීම වලින් ලබා ගන්න බැරි දෙයක්. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේගේ සොයා ගැනීමේ වැදගත්කම කියන එක ඔබට තේරෙන්න ඕන. මේ අදහස් හිතේ තියාගෙන බලන්න මේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි කියන වචනෙන් පෙන්වන්නේ මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දැක්කේ නැහැ, දකින්නේ නැහැ. යන අනුප්පන්නං වා බොජ්ජංගා නූපජ්ජති. ඉපදුනේ නැති බොජ්ජංග උපදින්නේ නැති. උප්පන්නං වා බොජ්ජංගා න භාවනා පාරිපූර්ණං ගච්ඡanti. උපන් බොජ්ජංගයේ වැඩිමෙන් පරිපූර්ණ බවට පත්වෙන් නැති දෙයක් අයෝනිසෝ මනසිකාරයේ තරම්. ඔන්න අයෝනිසෝ මනසිකාරයක් තුළ බොජ්ජංග උපදින්නේ නැහැ, බොජ්ජංග වැඩි දියුණු වෙන්නේ නැහැ. වැඩිමෙන් පරිපූර්ණ වෙනවා කියන එකයි භාවනාවේ පාරිපූර්ණයා කියලා පෙන්ලා තියෙන මතක තියාගන්න. එතකොට මේ සිංහලට ගත්තොත් එහෙම ආයනිසෝ භික්කවේ මනසිකරන්තෝ කරතෝ අපි ඔකට නොනුවණින් මෙනෙහි කිරීම කියලා කතා කරනවා, අනුවණින් මෙනෙහි කිරීම කියලා කියනවා. තව බලමුකෝ මොකක් හරි කාරණයක්. ඒ නොනුවණින් මෙනෙහි කිරීම තුළ නූපන් බොජ්ජංග උපදින්නෙත් නැහැ. උපන් බොජ්ජංග වැඩි දියුණු වෙන්නෙත් නැහැ. දැන් මේ නොනුවණින් මෙනෙහි කිරීම තිබෙන්නේ කොහෙද? අපායේද, දිව්‍ය ලෝකේද, අනාගත බුදුහාමරන්ගේ ශාසනයේද, පොත්වලද, නැත්නම් වර්තමානයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සිත්වලද? එහෙමයි හොයාගන්න ඕන. නොනුවණින් මෙනෙහි කිරීම තුළ වෙන දෙයක් වැඩෙනවා. ඒක වෙනම පාඩයක තියෙන්නත් පුළුවනි. නමුත් මේක තුලින් අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න වෙනවා. පොරදම් දැම්මම ඕන දෙයක් වැඩෙනවානේ. අන්න ඒ වගේ මේ යම් කිසි දෙයක් හරි දේ හෝ වැරදි දේ හෝ භාවිතා කළොත්, බොහෝ කොට භාවිතා කළොත් වැඩෙනවා. අනේ යනුව මිනිස් සිතේ වැඩෙන්නා වූ අහිතකර බලවේගයක් සහ හිතකර බලවේගයක් වශයෙන් තමයි මේ කාමාංග සහ බොජ්ජංග නම් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න මේ නුනුවණින් මෙනෙහි කිරීම තුළ වැඩෙන්නා වූ අංග කාමාංග කියලා කියනවා. නුනුවණින් මෙනෙහි කිරීම කා සතු දෙයක්ද?
භික්ෂුව සතු දෙයක්ද, භික්ෂුණීන් සතු දෙයක්ද, උපාසකය පිරිස සතු දෙයක්ද, උපාසිකාවන් සතු දෙයක්ද, අන්‍යාගමිකයන් සතු දෙයක්ද, පූජ්‍යපක්ෂයේ සතු දෙයක්ද නැහැ. ඒක අපට කතා කරන්න පුළුවන් වෙන්නේ බුදුන් වහන්සේ මේ සමාජයේ කිසියම් ආකාරයක වර්ගීකරණයකට ලක් කරනවා අසුතවා පුතුග්ජනෝ කියලා. ඇසූපිරු තැන් නැති පටු දැක්මක් ඇති කියන අයට මේ නම පාවිච්චි කරන්නේ. ඔවුන්ගේ දැක්ම ලෞකිකයි. ඔවුන් මේ පින දේවල්, ලෝකේ තියෙන දේවල් වශයෙන් දකින අය. ඔවුන් සකීය ජීවිතය තුළ ජීවන සටනගෙන යාමේදී චිත්ත අභ්‍යන්තරය තුළ බලවත් කරනු ලබනවා අහිතකර බලවේග ටිකක්. තමන්ට, අනුන්ට, මෙලවට, පරලොවට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බලවේග ටිකක්. මෙන්න මේ බලවේග වලට පෝර වැටෙන්නේ නුනුවණින් මෙනෙහි කිරීම නිසා. තව ඉස්සර තියෙනවා, අපි ගනිමු. එතකොට ඒක හැමදාමත් දකින්න ඕන අතීතයේ කළ දෙයක් හෝ අනාගතයේ කරන දෙයක් වශයෙන් නෙමෙයි. හැම දිනාටම වර්තමාන මොහොතේ හමු වෙන විට හමු වෙන දේ සමග කරන දෙයක්. ඒ භාවිතාවේදී නුවණක් නැතිකම, දැක්මක් නැතිකම, නැත්නම් කිසියම් ආකාරයක එතෙන්ට මුලාවක් රජවීම මේ සඳහා බලපාන. මේක දකින්න ඕන ජීවිතය තුළ නොවේයි, ඒ මොහොතේ නා වූ අරමුණ තුළ කියලා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින්නා වූ අරමුණ තුළ තමයි මේ බුදුවරු හෙළි නොකළ මිනිස් සමාජයේ හෙළිකත් කරගත්ත මේ හානිදායක පළපුරුද්ද බලවත් වෙන්නේ. තමන්ට මතු ජීවිතයකදී, මේ ජීවිතයේදී ආපස්තු දුක් විපාකයක් එන්නට කරුණු බලවත් කිරීමක් මේකෙන් සිදු වෙන්නේ. ඒක තමයි නුනුවණින් නැත්නම් මෙනෙහි කිරීම කියලා කියන්නේ. මේකට ඉතින් වචන යොදන්න පුළුවන් අපට. රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මේ මෝහ වේපුල්ලං. අර වේපුල්ලං කියන්නේ ක්‍රමෙන් අර ප්‍රස්ථාරයක උඩට වගේ වැඩි වෙනකොට ඉහළට යනවා වගේ බලවත් වෙන ආකාරය. එහෙම නැත්නම් අරමුණු ඇසුරු කරන්නට යාමේදී ඇතිවෙන ඇලීම් ගැටීම් නිසා මේ ඇලීම් වලට හෝ ගැටීම් වලට එකතු වෙන මුලාවක් තියෙනවා. ඇලීම මාත්‍යෙන් ගැනීම සහ ගැටීම මාත්‍යෙන් ගැනීම. අනේ ඒ එන හැඟීම මමත්වයෙන් ගැනීමට කියන නමක් තමයි මේ නුනුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ. එතකොට ඒ තුල ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා කියලා වචනෙන් කීවේ නැති වුණාට සංකල්පේ බලපානවා. මේ සංකල්පයේ ප්‍රතිඵලයක් වශයෙන් සංයෝජනය වීම, සසරට බැඳීම, දුක්වලට හේතු චිත්තාභ්‍යන්තරයේ ශේෂ වී බලවත් වීම කියන කාරණාව සිදු වෙනවා. මේක උගත් නුගත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව පොහුදුන් සමාජය තුළ සිදුවෙන දෙයක්. තමහට දුස්චරිතයේදී වැඩි වෙන්න පුළුවන්, සුචරිතයේදී 100%ක් නතර වෙන්නේ, අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම මේ සමාජයේ පවතින සුචරිතය 100%ක් හොඳයි, දුස්චරිතය 100%ක් නරකයි කියන දහමක් නෙමෙයි බුදු සමය උගන්වන්නේ. වර්තමාන සමාජයේ එහෙම ඉගන්වුවාට මුල් බුදු සමය තුළ එහෙම නෙවෙයි. පැවතුන ඔක්කොම ගත්තම දුස්චරිතයට අයත්. උන්වහන්සේ හෙළි කළ වෙනත් මගක් තියෙනවා, ඒ පමණක් සුචරිතයට අයත් වෙනවා. මේ අපි කතා කරන දුස්චරිතය සුචරිතය භවගාමී. පැත්තකට සැප, පැත්තකට දුක, දියුණුවකුත් තිබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ හෙළි කළ සුචරිතය භවගාමී නෙමෙයි, භව නිරෝධගාමී. එතකොට පව්පින් දෙකට ගත්තොත් පව දුස්චරිතය, පින සුචරිතය. භවගාමී භව නිරෝධගාමී බවට ගත්තොත් භවගාමී දුස්චරිතය, භව නිරෝධගාමී සුචරිතය.
එතකොට පුද්ගලයෙක් යම් ආකාරයක තමන්ගේ හිතට එන හැඟීම පව වේවා, පින වේවා, ධානය වේවා, ඊර්ෂ්‍යාව වේවා, ලෝභය වේවා මොනවා හෝ. ඒ කෙරෙහි කිසියම් ආකාරයක හැඟීමක් ඇති කරගත්තොත් ඇලෙන මුලාව, ගැටෙන මුලාව. අපි එකට ලෝභ මොහ, දේශ මොහ කියනවා. දැන් මෙන්න මේ හැඟීමෙන් යුක්තව තමන් එන හැඟීම ප්‍රතික්‍රියාවකට පරිවර්තනය කිරීම නුනුවණින් මෙනෙහි කිරීමයි. මෙන්න මේ විදිහට මේ මිනිස් සමාජය තුළ ඔවුන්ට හොරෙන් ඔවුන්ව දුකටපත් කරන්නා වූ මඤ්ඤමානය නම් වූ උගුලක් අටවීති වෙන බව, තමන් නොදැන මේකට හිර වෙන බව පෘථග්ජන සමාජය දන්නේ නැහැ. ඔවුන්ට කලක් යනකොට තේරෙවි සියලු සමගිය, සමාදානීය, ලෙන්ගතුකම්, සහෝදරත්වය තුළ, පෞල් ජීවිතය තුළ, දේශපාලනය තුළ මේ හැම එකක් තුළම ගිලිහෙන බව. ගහෙන් ගෙඩියෙන් නැසේ දුක් වෙනවා, මොනවද දන්නේ නැහැ කියනවා වරුණාම ඊට වඩා එහාට මේක සිදුවෙන ආකාරය බාහිර ශිල්ප ශාස්ත්‍ර මගින් උගන්වන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරමින් ළමා කාලයේ සිට මහලු කාලය දක්වා යම් කිසි පුද්ගලයෙක් මෙහෙම මේ නුනුවණින් මෙනෙහි කිරීම කියන පාරේ යනවා නම් උපමාවක් පමණයි ඒක. එතන 100 සීමා කරන්න එපා 100ට. අන්න අර අයෝනිසෝ මනසිකාරයෙන් මොහොන දෙන කරුණු 100ක් තියෙනවා නම් ඔහුට ඒ නිසා පසුව උපදින්න දුක් 100ක් සඳහා හේතු ඉතුරු වෙනවා. අන්න මේක තමයි මිනිසුන් කරන දෙය. දැන් මේකෙදී මේ වැඩෙන්නේ මොනවද? මේකෙදිත් වැඩෙනවා යමක්. ඒ වැඩෙනකොට තියෙන සතියට සම්මා සති කියන්නේ මුට්ට සති කියලා කියන්නේ. මුලා වූ සිහිය. මුලා වූ සිහිය තුළ තමයි අර ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය නැවත නැවතත් වැඩෙමින් බලවත් වෙමින් මිනිසා දුකටපත් කරන්නේ. එනිසා පොතෙන් වචනේ පාඩම් කරගත්තට තමන් කෘතඥ භාවය තුළ නම් ඉන්නේ. තමන්ට උපදින්නා වූ විතර්ක පිළිබඳව වරදක් දකින්න නැතුව ඒවට එකතු වීම නම් ජීවිතේ පුරුදු කරගත්තේ. ඔහු මේ බොජ්ජංග ගැන දන්න කෙනෙක් නෙවෙයි. ඔහු නුනුවණින් මෙනෙහි කිරීම තුළ තමන් විසින් අගාධයකට යමින් ඉන්න කෙනෙක්. මෙන්න මේ පාර තමයි බුදුන් වහන්සේගේ පහළවීමෙන් වැහුණා කියලා කියන්නේ. එතකොට මේ පාරේ තමයි අර මේ ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක් දුම්නස් නම් වූ ගිනි ටික තියෙන්නේ. ඒ අපායේ ගිනි දැල් නිවුණා කියන එකේ තේරුම අර අලුත් අවුරුද්දට ලිපිනිමා වගේ ගිනි නැවුණා කියන එකක් හරි. දොරවල් වැහුණා කියන එක ගේට්ටුවක් ඇහුවා කියන එකක් වශයෙන් ගන්න නැතුව අර මග ඇහිරීම. පමාද මාර්ගයේ, පාපී මාර්ගයේ ගමන් කිරීම මිනිසා විසින් අවබෝධයෙන් වළක්වා ගන්නු ලබනවා. මේක තවත් ටිකක් අපි විග්‍රහ කරන්න ඕන. මොකද මේ මම මෙහෙම සරලව කියනවට වඩා සමීප කරලා කියන එක හොඳයි. එවිට මේක සිදුවෙන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණක් පාසා. ඒක ජීවිත වශයෙන් දකින්න බෑ. මොහොතක් පාසා. අනේ මොහොතකදී මේ සිදුවෙන සිද්ධිය පිළිබඳව මුලාවටපත් වීම බැඳීමට පමණක් නොව අනාගත දුක් විපාකයේ වෙනසකුත් හේතු වෙනවා. එතකොට මේ බැඳීම සහ අනාගත දුක් විපාකයකට නැත්නම් අනාගත විපාකයකට හේතු වෙන ආකාරය තමයි අරමුණක් පිළිබඳව සාපවතින නුනුවණින් මෙනෙහි කිරීම. ඒ මොහොතට ඒ එන දේ සිතුවිල්ලක් වශයෙන්, පැරණි දෙයක් වශයෙන්, ගණන්ගත යුතු නොවන දෙයක් වශයෙන් දකින්ට පුරුදු කරලා නැහැ. ඒ හැම කටයුත්තකදීම Tamanට සිදුවෙන අලාභයක්, මදිකමක්, නින්දාවක් වශයෙන් ප්‍රතික්ෂේප කරන්නටත්, ගැටෙන්නත්, ලාභයක් වශයෙන් ඇලෙන්නටත් පුරුදු කරලා තිබෙනවා. ඒ නිසා ගැටීම පමණක් ආයුනසෝ මානසිකාරය වෙන්නේ නැහැ. ඇලීමත් ආයුනසෝ මානසිකාරය වෙනවා. අන්න මේ විදිහේ බුදුවරයෙක් ලෝ පහළ වෙන විට විවිධ ඉසරදෙට කොට්ටේ මාරු කරමින් මේ පීඩණයෙන් අත මිදෙන්නට ක්‍රමෝපායන් හොයපු ලෝකයේ අයට
තථාගතයන් වහන්සේ ඍජු පිළිවෙතක්. මේ මොහොත කාමාංග වැඩෙන වෙනුවට බොජ්ජංග වඩන්න පුළුවන් තැනට. දැන් මේක පෙන්වන්නේ නුනුවණින් මෙනෙහි කරන තාක්කල් බොජ්ජංග උපදින්නෙත් නැහැ වැඩෙන්නෙත් නැහැ. දැන් එතකොට නුවණින් මෙනෙහි කරන්නට අවස්ථාව දෙනවා ඇත්තේ අපට කවදා කියලාද හිතන්නේ? මරණයෙන් පසු නැත්නම් ජීවිතය තුළ අනාගත බුදු සසුනක එදාට උපන් අයට වළංගුයි. අපට නම් අදයි මේ වරද සිදු වෙන්නේ. එබැවින් අදයි අපි හදන්න ඕන. මේක තේරුම් ගන්න ඕන. අදයි මේ වරද සිදු වෙන්නේ. අදයි අපි හදන්න ඕන. අන වරද සිදු වෙන බව තේරුම් ගැනීමම බුදුවරු හේකර වදාලා වූ ඔබ තුළ පවතිනා වූ ප්‍රමාද විහාරිත්වය වටහා ගැනීමයි. ප්‍රමාද විහාරිත්වය වැටහෙනකොට ඔබට තිබෙන පේරෙනවා පමාදෝ මච්චනෝ පදං එහෙනම් මේ යන්නේ මරණයට යන මාවතේ කියලා. පදං කියන්නේ මාවතනේ. එසේනම් බුදුරුන්ගේ අවවාදයෙන් තොරව මේ ගමන ගිහින් සැප දුක් දෙකක් ඔස්සේ පව්පින් ධාන විපාක ඔස්සේ භවගාමී වෙන්න ඇරුණාම මා දකින්නේ නැහැ පාපකාරී පුද්ගලයා තුළ බොජ්ජංග වැඩුණායි කියලා. පුණ්‍යකාමී පුද්ගලයා තුළත් බොජ්ජංග වැඩුණායි කියලා දකින්නේ නැහැ. ඒ වගේම ධාන ලෞකික ධානලාභය තුළත් බොජ්ජංග වැඩුණායි කියලා දකින්නේ නැහැ මම. මන්දයත් මේ බුදුවරු හෙළි කළා වූ සතියෙන් ගිය මගක් ඕන්ට තිබුණ නැහැ කාටවත්. සාමාන්‍යයෙන් ඔය කෙලින් යන්න තියෙන පාරක් තියෙනකොට හොර පාරවලිනුත් යන්නේ. ඒ වගේ අයුතු මාර්ග වලින් ලබාගත්තා වූ කෙටි කාලීන සැනසීමක් කරුණාම ඒ බුදුවරු හෙළි කළ මග තිබුණේ නැහනේ. අර අනුප්පන්නස්ස මග්ගස්ස තිබුණේ නැහැ. උපදලා දීපේ. අන්න බුදුවරු අපට ඊට වඩා පහසු මගක් අනුගමනීය ප්‍රතිපදාවක් පැහැදිලි කරනු ලබනවා. ඒ ඔබ අනුගමනය කරන මේ මොහොතේ ක්‍රියාකලාපයට කාමාංගය වෙනුවට බොජ්ජංග කියන පදයට ගන්නේ කාමාංග කියන එකේ තේරුම කාමයන් වැඩෙන ඒ නිසා අදාළ විපාකයන් ලැබෙන අංගය කියන එක. බොජ්ජංග කියන වචනේ ගන්නේ අවබෝධය ස්පූර්ණ කිරීමට සමත් වෙන අංග කියන එක. අවබෝධය පූර්ණ කිරීමට සමත් වෙන අංග. භාවනායේ පාරිපූර්යාය ගච්ඡanti කියන්නේ ඒකයි භාවනා වැඩිමෙන් නැවත වැඩිමෙන් පිරිපුන් වෙනවායි කියලා. දැන් ඔබට මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න කවුරුවත් කියලා දෙන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම ඔබ එතන තමයි හිටින්නේ. ඒ මොහොතම වෙනත් විදිහකට හිතීම තුළින් මොකද වෙන්නේ? අන්න ඒ තමයි බුදුන් වහන්සේ ඔබට යෝජනා කරන ක්‍රමය. මේ මොහොත ඔබට එළමෙනු ලබන්නේ හැම විටම වර්තමානයේ. මේ මොහොත ඔබට හැම විටම එළවෙනු ලබන්නේ වර්තමානයේහි ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ භාවිතා නොකරන්නේ නම් මනෝද්වාරයේ උදව් කරගෙන. ඒක තබා ගන්න. එතකොට ඒ මොහොතේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා වෙනත් පැත්තකට යන්න අවශ්‍ය හතක් පඩි පෙළකින් එකකින් එකකට යනවා වගේ ගන්නත් එපා. වෙනම දහම් පෙළක් වශයෙන් ගන්නත් එපා. ඔය ත්‍රිලකුණු වැඩිම එක දහම් පෙළක්. පටිච්චසමුප්පාද නිරෝධ දැකීම එක දහම් පෙළක්. කර්මක්ෂය කිරීමේ කර්ම එක දහම් පෙළක්. මරණ සතිය වැඩිම තව දහම් පෙළක්. මෙත් වැඩිම තව දහම් පෙළක්. මේ වගේ පෙළක් නෙවෙයි බොජ්ජංග කියන්නේ. අර ඕන එකක් තුල තියෙන එකක්. මා දකින්නේ නැහැ බොජ්ජංග කියලා වෙනම පෙළක් තියෙනවායි කියලා. අර ඕන එකක් තුල වැඩෙන්නේ. අන්න දැන් බුදු සමයේ දීලා තියෙන වචනයක් තමයි සති කියන වචනේ. සිහිය කියන වචනේ. ඒ සිහිය කියන වචනේදී මොන සිහියද කියලා තේරුම් ගන්න වෙනවා. අර බොජ්ජංග වලට අයිති දෙයක් තමයි සති සම්බොජ්ජංග.
කාමාංග වලට සති සම්බොජ්ජංග කියන්නේ ඒවට භවාංග කාමාංග කියනවා යරුණාම. මේ සතිපදය වැරදි අරුත් භාවිතා කිරීමෙන් දූෂණය කරගෙන තියෙනවා කියලා මම හිතන්නේ. සතිපට්ඨානය සිහිය පිහිටුවා ගැනීම එහෙම කියලා සිංහලෙන් වචන කියනවා. නමුත් මොනවටද සිහිය තියෙන්න ඕන කියන එක පිළිබඳව ලෝකයා තේරුම් ගන්නේ නැහැ. පසුගිය දවසක මේ නුදුරේදීම සලායතන වර්ගයේ සූත්‍රයක් දේශනා කරමින් සලායතනයන්ට අරමුණු හමු වන විට ඒ අරමුණු සමග සැප දුක් උපේක්ෂා වශයෙන් එකතු වෙමින් ඉන්න පුරුද්දක් මිනිස්සුන්ට තිබෙනවා. ඒවා උපදිනවා. ඒකට වසඟ වෙනවා, මුලා වෙනවා. මෙන්න මේ කටයුත්ත පෘථග්ජනය අතර කෙරෙන අතර බුදුන් වහන්සේ වදාළ මඟ ගත්ත පුද්ගලයන්ට ඒ මුලා නොවීමට ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සිහිය තියෙන්න ඕන කියලා තමයි ඒකේ පෙන්වන්නේ. එතකොට ඒක දොරවල් 6 ඔස්සේ ගන්නත් පුළුවනි, සිවිරියව ඔස්සේ ගන්නත් පුළුවනි. මොකද මිනිස්සුන්ට පවතින ජීවත් වීමේදී ප්‍රධාන ඉරියව් 4යි. වාඩි වෙලා ඉන්නවා මොහොතකට, තව වෙලාවක හිටගෙන ඉන්නවා, තව වෙලාවක ඇවිදිනවා, තව වෙලාවක දිගා වෙලා ඉන්නවා. ඊට අමතරව අනු ඉරියව් තිබෙනවා. ඔය එක ඉරියව්වක පවතින මොහොතේදී තමයි මේ තථාගතයන් වහන්සේ වදාළ මේ ඊළඟ මාර්ගයට අපි යන්න ඕන. අපි ඊළඟ පදය අරන් බලමු. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහන්නේ මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. ඒක ධර්මතාවයක්. නූපන් බොජ්ජංග උපදින අනුප්පන්නං වා බොජ්ජංගා උප්පජ්ජති. උප්පන්නං වා බොජ්ජංගා භාවනා පාරිපුරින් ගච්ඡ. උපන් බොජ්ජංගේ වැඩිමෙන් පරිපූර්ණ බවට පත් වෙන දහමක් යෝනිසෝ මනසිකාරෝ. දැන් පාසල් මට්ටමේ ඉගෙන ගන්නකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ නෝන් මෙනෙහිම කියලා වචනයක් ඉගෙන ගත්තට ඔබ ඉගෙනගෙන එහෙම ඉවර නැහැ. ඒ මොහොතේදී ඔබට පරණ පාරේ නොයන්නට, ඔබට මේ එකතු වීමෙන් වැඩෙන කාමාංග තුල මතුවෙනා වූ භවගාමී ප්‍රතිපදාවෙන් මිදෙන්නට, දුක්ඛගාමී ප්‍රතිපදාවෙන් මිදෙන්නට ඒ මොහොතේදී ඒට එකතු නොවී සිටීම සඳහා අවශ්‍ය වන්නා වූ පළමු උපක්‍රමය සති සම්බොජ්ජංග. දැන් මේ සතියට මොකද්ද වෙන්න ඕන? මේක පෘථග්ජන සමාජයේ දියුණු කරලා නැති එකක්. නමුත් ඒක පඤ්ඤාය පස්සති කියන වචනේ පවා දකින්නේ දියුණු කරන ඕනකින් කියන එකනේ. මෙතනදී අපි පැහැදිලි කරපු කරුණ අනුව අපිට කියන්න පුළුවනි ඔබ මේ නුනුවණින් මෙනෙහි කිරීම තුළ සසරක් හදමින් සසරට බැඳෙමින් ඉන්නවා. බැඳීම තුළ අනාගත විපාකයක් සඳහා සසරකුත් හදමින් ඉන්නවා. තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට අන්නේ හදන එක වළක්වන්නට, ඒ හදන එක වෙනුවට ඒ මොහොත කඩන්න, බැඳෙන එක වෙනුවට ඒ මොහොත මිදෙන්න, ඒ මොහොතෙන් බැඳීමෙන් මිදෙන්නට කුමක් කළ යුතුද කෙනෙක් ඉගෙන ගත්තම අන්න ඒක කරන්න තියෙන සිහිය තමයි ඔය සති කියලා කියන්නේ. දැන් අපි මේක කතා කරන්න ඕන ජීවිතයක් තුළ නෙවෙයි, ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ පහළ වෙන අරමුණක් තුළ, පංචද්වාරික හෝ මනෝද්වාරික අරමුණක් තුළ අපි මේක කතා කරන්න ඕන ඔබ ආපු අතීතයත් උදව් කරගෙන. ඔබ ගත කළ අතීතයේදී ඇස කන නාසය වශයෙන් බෙදුවේ නැති වුණාට ඔබේ ජීවිතය ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසාවේදී ඇලෙමින් ගැටෙමින් ආවා. යමක් කෙරෙහි ඇලුනේද, යමක් කෙරෙහි ගැටුනේද,
අද ගැටෙනකොට ඔබ ඇලුන ගැටෙන පුරුද්ද මෙතෙන්ට එනවා. ඒ ඔබට ආවෙනික පරණ දෙයක්. අද දෙයක් නෙවෙයි. ඒ ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරන්න ගොත් පරණ පාරමයි ඒක ආයුනුසව මානසිකාරය. එනිසා මේ බැඳීම වෙනුවට බැඳීම වළක්වන්න, බැඳීම වෙනුවට බැඳීම ලෙහන්න, එකතු වීම වෙනුවට එකතු නොවී ඉන්නට අලුත් පුරුද්දක්. අර බැඳෙන පුරුද්ද වෙනුවට අලුත් පුරුද්දක් ඔබේ ජනිත කරගෙන වැඩි දියුණු කරන්න ඕනේ. ඒකයි මේ අර භාවනායේ පාරිපුරින් ගච්ඡති කියන්නේ වැඩිමෙන් දියුණු කරන්න ඕනේ කියන එක. ඒ නිසා මානන් දකින්නේ ඔය සද්ධර්මයේ තේරුම් නොගත්ත සතිපට්ඨානෙ ඒක වෙන්නේ නැහැ. එක එක්කෙනා කියන කෙනේ જાති මොනවා හරි කරමින් ඉන්නව ඇරුණාම. නමුත් සද්ධර්මයේ තේරුම් ගත්ත සතිපට්ඨානයේදී ඒ හැම විටම ඒ ඉරියව්ව සමග යන දෙයක් වන අතර ගොදුරට හසු නොවී ඉන්න පුළුවන් ආකාරයට මගහරින්න පුළුවන් ආකාරයට Tamanට මගහරින්න කියන වචන වැරදි ගැලවෙන්න පුළුවන් ආකාරයට Taman විසින් මෙහෙවන දෙයක් පුරුදු කරන දෙයක් කොහෙද එතකොට තියෙන්න ඕන අපි අර මුල් දේශනාවේ සඳහන් කළ පරිදි හැම මොහොතකම අපි ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ වර්තමානයේ ජීවත් වෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ හෝ හිතේ උපන් අරමුණක් තුළ. අන්න එතනයි මේ ප්‍රමාද මධ්‍යස්ථානයේ අප්‍රමාද මධ්‍යස්ථානයේ බැඳෙන මධ්‍යස්ථානයේ ගැලවෙන මධ්‍යස්ථානයේ බවට පත් වෙන්නේ. එතකොට ඒ මොහොතට නේද සිහිය තියෙන්න ඕන. අර පෘථග්ජන පුද්ගලයාට ඒ එකතු වෙලා අවුලක් ඇති කරගන්න සිහිය ඕන නැහැ. ඔහු ඒකට යොදන වචනේ තමයි ඉන්නවා මැරෙනවා පෙරුනේ නැහැ කියලා. මොනවා වුණාද දන්නේ නැහැ කියන එක. සසර හදන්න සිහියක් ඕන නැහැ. නමුත් කඩන්න විදෙන්න මේ එකතු වෙලා පවත්වන භවගාමී ප්‍රතිපදාවේ සසරට බැඳෙන එක සම්පූර්ණයෙන් නවත්තන්නට සතිය ඕන. එතකොට ඒක සතිය බවට පත් වෙන්නේ එකතු වෙනව නම් නෙවෙයි. ඒ ආපු අරමුණට එකතු වෙලා මම මගේ ආත්ම කොට ගන්නවා නම් හෝ බැඳෙනවා නම් සතිය බවට පත් වෙන්නේ නැහැ. අතහරින්න එකතු නොවි නැසෙන්න අරින්න. සාමාන්‍ය මේක තියෙනවා කෙලස් වැඩෙනවා කෙලස් නැසෙනවා කියලා. එකතු වුණොත් කෙලස් වැඩෙනවා එකතු වුණොත් එකතු නොවුනොත් උපන්න කුසල් දුරු වීමේ මාර්ගයේ වැටපට. එනිසා ආරම්භයේදී අපහසු වුණත් බලවත් ශක්තියක් යොදා මේ එකතු වීමෙන් Tamanට භව ගමන හැදෙන හැටි සහ දුක් විපාක ලැබෙන හැටි තේරුම් ගත්ත පුද්ගලයාට නුවණින් තේරෙනවා මේ පාරේ නම් ගොහින් බෑ කියලා. එතකොට මේ පාර අනාර්ය මාර්ගයේ වශයෙන් සහ තථාගතයන් වහන්සේ වදාළ මාර්ගය ආර්ය මාර්ගයේ වශයෙන් වැටහෙනවා. අන්න අක්ඛාතාරෝ තථාගතා කියන්නේ තථාගතරු මඟ පෙන්වන්නන් කියලා කියන්නේ ඔබ මේ මඟ ගන්න වෙනවා. එතකොට අනිත්‍ය වැලසියෙන් බැලුවත් සතිය, මරණය වශයෙන් බැලුවත් සතිය, උපාදාන නිරෝධ වශයෙන් බැලුවත් සතිය, පටිච්චසමුප්පාද නිරෝධය වශයෙන් අන්න ඒ විදිහට දුක නැති වූ තැන සමාර්ගය වශයෙන් බැලුවත් අන්න ඒ ඕනෑම ක්‍රියාවලියකදී සතියේදී සිදු වෙන්නේ එකතු වීම නෙවෙයි බැහැර වීම. එහෙනම් ඒක බලවත් කරන්න ඕනේ. සති ඉන්ද්‍රිය සති බල සම්මා සති සම්මා සති සති පංචාග සම්මා සති කියලානේ පෙන්නන්නේ. ඉන්ද්‍රිය වෙනවා කියන්නේ ප්‍රධාන වෙනවා. බලය කියන්නේ බලවත් වෙනවා. අන්න ඒ විදිහට ගන්න. ඒ විදිහට ගත්තයින් පස්සේ ඔබට මේ සඳහා එදිනෙදා සාමාන්‍ය ජීවිතය ආරවනහම වෙනම වෙන් වූ ජීවිතයක් අවශ්‍යයි කියන එක අපි දකින්නේ නැහැ. තම තමන්ට අදාළ කර්තව්‍ය ටිකක් කරන්න තිබෙනවා. ඒ කර්තව්‍යදීම පරණ පාරයන්ට බලපෑම් කරන ත්‍රිවිධ විතර්කයක් උපදිනවා. ත්‍රිවිධ විතර්කයේදී ඒවට එකතු නොවීම සඳහා තමයි සිහිය ඕන. ත්‍රිවිධ විතර්කයේ උපදින්න නියත තැනක් නැහැ. තම තමන් ගත කරන ශේස්ත්‍රයේදී තම තමන්ට අදාළ ඇලීම් ගැටීම් වලට අනුව තමයි උපදින්නේ.
අර පරණ පුරුදු පමාද විහාරිත්වයෙන් අත මිදෙන්න මේන් ගැලවිය යුතුයි කියන කල්පනාව තුළ අන්න දැන් Taman දකිනවා. ගහන්න ඕනේද, බනින්න ඕනේද, කපන්න ඕනේද, කොටන්න ඕනේද, පලිගන්න ඕනේද, ප්‍රතික්‍රියා දක්වන්න ඕනේද? ඒ සිහිය නැති අය. මෙන්න මේ තමන්ට ඇති වෙන තර්ජනය පීඩනය අනිත් අය මත මුදාහරින්න ප්‍රතික්‍රියාවක් ගන්න නැතුව ඉන්න එකට තමයි ඕනෑම හැඟීමකට කන්ති කියලා කියන්නේ. ඉවසීම. ඒ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියන එකක් ඉපදුනොත් අන්න ඒක ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව දරා ගැනීමෙන් තමයි සංසීම සිදු වෙන්නේ. දැන් ඉතින් භාවනායේ පාරිපූර්ණය ගච්ඡanti වැඩිමෙන් පරතරට පමනවන්න වෙනවා. මොකටද මේකට උදව් වෙන්නේ තව? මේකට ධම්ම පිළිබඳ විචේ උදව් වෙනවා. ඔබට උපදිනවා රූප ධර්ම, සබ්බ ධර්ම, ගන්ධ ධර්ම, රස ධර්ම, පොට්ටබ්බ ධර්ම, කාම ධර්ම, පාප ධර්ම, පුණ්‍ය ධර්ම. ඕන එකක්. ඔබට ඒ උපන් ධර්මතාවය පිළිබඳව එය ත්‍රිවිධ විතර්කයෙන් කුමට අයිති එකක්ද? ඒ තුලින් සසරට බැඳෙන්න යන මොන පැත්තකටද? මා මේකට බැඳිලා තිබෙන්නේ කොතරම් කල් සිටද? මේ බැඳීම නිසා නේද මට මේ පීඩනය එල්ල වෙන්නේ. ඒ නිසා මේකට දැන් ඒ උපන් දේ පිළිබඳව විමර්ශනය කරනවා. ඒ වෙලාවට ඉපදුණු වෙලාවල් සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගය පිළිබඳව විමර්ශනය කරනවා. විමර්ශනය කරපුවාම තේරෙනවා ඔබට සංසාරයේම කලේ මේකට එකතු වෙන එක. වැරදි පැත්තට. අන්න එහෙම ਵਿਚාරලා බලපුවාම විචාර බුද්ධියට තේරෙනවා අපි යන්නේ පමාද විහාරිත්තේ කියන එක. එතකොට මේක අරමුණක් පාසාම තියෙන්න ඕන කරුණක්. ඊළඟට උපදින එකේදීත් තමන් වැරදි පාරේ යන්නේ කියන එක පිළිබඳව වැළැක්වීම සඳහා අදාළ බලයක් ශක්තියක් යෙදීම සඳහා ඔබට මේක දම් වෙනවා. දැන් ඊළඟට අර නිරුත්සාහයෙන්ම ගිය පැත්තක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම නූගතෙක්, ඕනෑම මෝඩයෙක්, ඕනෑම පුද්ගලයෙක් නිරුත්සාහයෙන් මේ පැත්තට යනවා. අර ගඟ පහළට ගලා යනවා වගේ. ඒ පිළිබඳ ජලය පිළිබඳ නියාමයේදී පහළට ගලන් යන්න මොනම සක්කයක් දෙන්න ඕනේ නැහැ. පහත් තැනින් යයි ගලා ජලයේ පහළට ඕන තැනකින් යනවා. නමුත් මම උඩට හරවන්න ඕන නම් වෙනම ශක්තියක් යොදන්න ඕනනේ. විදුලි මෝටරයක් මාර්ගයෙන් හෝ තවත් මොකක් හෝ මාර්ගයෙන් තමයි අපහු හරවන්න වෙන්නේ. අන්නේ විදිහට මේ පරණ පාරේ නොයන්නට අපට විරේණ දුක්ඛං අච්ඡේති කියලා පදන්නේ අන්න වීරිය යොදන්න ඕන තැන. ඔය සමහර සූත්‍ර දේශනාවල පෙන්නනවා මේක තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ඉඳගෙන දාඩිය දාගෙන කිහිලි වලින් කඳුළු සලමින් බඹසර වසනවා කියලා. අර ඇති කරන පීඩණයෙන් ඔහුට කාමාංග විසින් කියනු ලබන ගහපන් බැනපන් කපපන් කොටපන් කියලා කතා කරන ප්‍රතික්‍රියා දැක්වීමට ඇති කරන බලපෑම වැළැක්වීම සඳහා, ඒ බලපෑමෙන් මිදීම සඳහා ආරම්භයේදී පුදුම විරියක් දරන්න වෙනවා. ඉඩක් ලැබුණාම තරමක් සංසුන් වුණාම පහසුයි ආරම්භයේදී. මොකද මේ කාමාංග හමුදාව ඉතා බලවත්, බොජ්ජංග හමුදාව තව වැඩිලා නැහැ. ඒකයි වඩන්න ඕන කියලා පෙන්වන්නේ. එතකොට ඒකට විශාල ශක්තියක් තමයි අවබෝධයක් තියෙන්න වෙනවා මේක මේ අවේරේනච සම්මන්ති. නොකිරීමෙන් සංසිඳෙනවා කියලා කතා කරපු මේත් අපි තුලට වළංගු කරගන්නේ කොහොමද කියලා. අක්කෝදේන පොද නොකිරීමෙන් කෝදේ ජය ගන්න පුළුවන්. ඒ නොකිරීම කියන එකේ තේරුම මම කරන්නේ නැහැ කියලා නිකන් ඉන්න එක නෙමෙයි. ආපු දෙය අතහැරී යනතුරු තව මොහොතකින් මේක අතහැරෙනවා සිතින්. හිතට ආ මොහොත තමයි බලවත් වෙලා තියෙන්නේ. ආ මොහොත තමයි ඔබට මේක කරන්න කියලා බලපෑම් කරන්නේ. සාමාන්‍යයෙන් ඔය දුක්ඛදාගත මරණයක් වුණාම දැන් ඉතින්
ඒක සිතට ඇවිදින් විශාල පීඩනයක්. ඒ පීඩනය මත ඔබ නොකා ඉන්න, ගමන් නොයා ඉන්න, අඬන්න, එහෙම නැත්නම් තවත් සීවි කල්පනාම ගඟට පනින්න අර තීරණ ගන්නෙ. ඒ මොහොතේ ඒ වික්ෂිප්ත මනසෙන් තීරණ ගන්න එක. නමුත් ඔබ නිහඬව හිටියොත් එහෙම දවසක් විතර වුණාට සම්බන්ධ නැතුව ඒ දුකට මොකද වුනේ කියන්න දන්නේ නැහැ. හිතන්න ගියොත් බලවත් වෙනවා, නොසිතා හිටියොත් ඒක විසින්ම ඉවත් වී යනවා. ඔය සමහර ශෝකයෙන් ඉන්න අයට ඒ ශෝකී මොහොත අවධානය වෙනත් පැත්තට යොමු කිරීමෙන් ඔවුන් ආපහු සතුටටපත් වෙනවා අපි දැකලා තියෙනවා. ඒක සාමාන්‍ය සමාජයේ වැඩක්. මේකෙදි මෙන්න මේ සිත කියන දේ හටගෙන කල්ප ගණන් තිබෙන එකක් නෙමෙයි. ඇලුනොත් ගැටුනොත් බැඳි පැවැත්ම සිදුවෙන ඇලුණු ගැටුණු නැත්නම් ඒ මොහොතේ ඇති වී නැති වෙන එකක් බවට පත් වෙලා ඇති වුණ දේ ඇලි නොඇල්මෙන් ඇති නොවෙන්න මෙතෙන්ට පනින්න අතරට පනින සිහියට තමයි සති කියලා කියන්නේ. ඒ වගේම වීරිය කියලා කියන්නේ. දැන් මේවායි ප්‍රතිඵල තියෙනවා. කුමක්ද? මෙහෙම වැඩුණොත් භාවනා වැඩිමෙන් පිරිපුන් බවට පත් වෙනකොට ඔබට දැනෙනවා වෙනදා නැති සැහැල්ලු බවක්. පස්සද්දී. ඔබට යම් කිසි බයක කනගාටුවක තරහක යම් තාක් ආකාරයක පීඩනයක් හිසරදයක් දරන්න බැරිකමක් තිබුණද? ඒ පුද්ගලයින්ට ඒ දේවල් සම්බන්ධයෙන් තියෙනවා එහෙම. මතක් වෙන විට තුන් ලෝකේ මතක් වෙනවනේ එහෙම නැත්තම් දරා ගන්නට බැරි. එතකොට ඒ සිතේ සහ ජයසිකල තියෙනා වූ පීඩනයක් ඒ. මේ සිතට තමයි කාය කියන්නේ, චිත්ත කියන්නේ සිතුවිලි වලට තමයි. අන්නර බැහැරවීම තුළ එතෙන්ට ඇති වෙන හිදසක් නැත්තම් සැහැල්ලු බවක් තියෙනවා. මේක කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා කියනවා. ඒකට කියන්නේ කුසල චෛසික කියලානේ. සතිත් කුසල චෛසිකයක් මොඩකමින් වෙන්වීම සඳහා. පස්සද්දිත් කුසල චෛසික. අර අකුසල චෛසික බැහැර කරන්නට මේ අය මෙතන පාලනය බාර ගන්නවා. තව පොඩ්ඩක් වතනේ තව එකක් කියන්න අමතක වුණා. මෙතන තව කාරණයක් තියෙනවා. ඔය ඔබට ඇති වෙනවනේ යම් යම් යහපත් කාරණාවලදී ප්‍රීතියක්. නමුත් ඒ වේදිත ප්‍රීතිය වෙනුවට මේ මග තුල තිබෙනා වූ දුර්වලකම් බැහැරවන විට එතන ඇති ගන්නා වූ තවත් සුඛයක් තියෙනවා. මේ තමයි බුදුරු පැහැදිලි කර වදාලා වූ උන්වහන්සේලා සුවෙන් වාසය කරනවා කියන්නේ. දැවීමක් නැති එකම, ගැටීමක් නැති එකම. මම නම් කියන්නේ හිස රදය තුනී වී යාමම දැනෙනවා. හිස රදය වැඩෙනවා දැනෙනවා. එතකොට අපහසුයි. තුනී වී යන්න ගත්තාමත් අඩු වෙනවා දැනෙනවා. දැනෙනකොට ඒකේ තියෙනවනේ සැහැල්ලුවක්. අනේ විදිහට ඔබට ඇති කළ පීඩනයේ දුර වෙනකොට ඇති වෙන්නා වූ චෛසිකයක් තමයි පස්සද්ධිය කියන්නේ. පීති කියන්නේ. පීතිය සමග ඇති වෙන්නා වූ සැහැල්ලු බවක් තමයි පස්සද්ධිය කියලා කියන්නේ. අන්න ඒ සමග ඒ මොහොතේ ඒ මොහොතට එකඟ වීමක් අර ගැටීමකින් තොරව, දිත්වයකින් තොරව සංසුන් බවක් ඇති වෙන එක තමයි සමාධි කියලා කියන්නේ. එතකොට ඒ තුල උපදින ලාභේදී අලාභේදී නැත්නම් අර ධම්ම විචේදී ලාභ කොට අලාභ කොට සැප කොට දුක් කොට ගැනීම වෙනුවට මධ්‍යස්ත වීම තමයි. මේ දෙක කෝකාවත් එකයි. 아무ත්තක් නැහැ. උපේක්ඛා. දැන් මේක පැයක් තුල සිදු වුණා නෙවෙයි, දවස් 7ක් තුල සිදු වුණා නෙවෙයි, මොහොතකින්. මොහොතකින් මේ සිද්ධිය සිදු වෙන්න පුළුවන්. ඊළඟ මොහොතෙත් මේක කරන්න පුළුවන්. අනේ විදිහට අපට මේකට පාවිච්චි කරන්න ඕන කාරණේ කියලා මොකද්ද මේකේ පෙන්නලා තිබෙන්නේ? යෝනිසෝ මනසිකාරය. හොඳයි, අපට කාම විතර්කයක් උපදිනවා, ව්‍යාපාද විතර්කයක් උපදිනවා, විහිංසාව විතර්කයක් උපදිනවා. ඔබ මේ බුදු සමය ඉගෙන ගත්තේ නැත්නම් මොකද කරන්නේ? මට ওই වෙලාවට තමයි මායя එන්නේ. ඉන්නවා මරනවා පේන්නේ නැත්තේ කියලා. අර ඔබේ පුරුද්දෙන් එතෙන්ට එකතු වෙන එක නෙතිබෙන්නේ.
ඒ එකතු වීමටම කියන නමක් නේ ආයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මමත්වයෙන් යුක්තව අනිත් අයට රිදවන්න, අනිත් අය එලවලා දාන්න, අනිත් අයට පහර ගහන්න ප්‍රතික්‍රියා දක්වන එක ආයෝනිසෝ මනසිකාරය. නමුත් මේක එළියට දැම්මොත් විශාල ප්‍රපිරීමක්, තවත් කවුරු හරි සම්බන්ධයෙන් ගැටුවීමක්. නමුත් එළියට දැම්මේ නැත්නම් ඔබට මේක සංසිඳවන්න පුළුවනි. අනිත් අයට ඒයින් ප්‍රතික්‍රියාවක් ඇති නොවන ආකාරයේ ඔබ මේක සංසිඳවන්නේ. එතකොට මේ මිනිස් චිත්ත සංතානයෙන් උපන්නා වූ ලෝභ දේශ මොහයන් වර්තමාන මොහොතේ එකතු නොවීමෙන් සතිය තුලින් දවාලවන මධ්‍යස්ථානය තමයි වර්තමානය. පිච්චිලා යනවා. ද්‍රව්‍ය නෙමේ ශක්තියින් බලවත් වීම, නමුත් ක්ලේශ ශක්තියක්. නමුත් සතියේදී ඉඩ නොදෙන විට ඒගොල්ලොන්ට යන්න වෙනවා. දැන් විට යෝනිසෝ මනසිකාරයේ කොයි වෙලාවෙද තියෙන්න ඕන? හැම විටම වර්තමානයේදී. ඔබ එකතු වෙන්නේ ඇහැටද, කනටද, නාසයටද, දිවටද, කයටද, සිතටද? ඒවා සමග. හැම විටම සතර ඉරියව්වේදී. මේවායේදී ඔබ බොහොම සංසුන් කෙනෙක්. සාමාන්‍ය පුද්ගලයෙක් සතරින් ඉන්නකොට ඔය මොනවත් නැහැ. නමුත් ඒ පුද්ගලයාටම මේ හැඟීම් ආපුවම විතකදී ඔහු කාම විතර්කයේ විසින් මෙහෙවනවා. විතකදී ඔහු ව්‍යාපාද විතර්කයේ විසින් මෙහෙවනු ලබනවා. විතකදී ඔහු විහිංසාව විතර්ක විසින් මෙහෙවනු ලබනවා. තුන මේකට එන්නේ නැහැ. අන්න ඒවායේදී ඒ විතර්කයේ විසින් මෙහෙවීමට ඔබට දීලා තිබෙනා වූ ශක්තිය අඩපණ කරන්නට තමයි මේ යෝනිසෝ මනසිකාරය නැමැති එළිය. එහි වැරදි මාර්ගයේ ප්‍රතිඵල දකින්න නිසා ඒට එකතු නොවෙන්නට තිබෙන එළිය. තවත් වචන කිහිපයක් යොදා ගනිමු අපි ඔකට. ඒ මොහොතට ඒ ආපු හැඟීමට එකතු වීම තුළ බුදුන් වහන්සේ වචනයක් යොදනවා, ඔබ ඒක කවදාවත් කියලා නැහැ. ඒ ආපු හැඟීම අර පෙන්නන පෘථග්ජනයා තමන්ගේ හිතට එන එක මම කොට ගන්නවායි කියලා. අන්න ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කියලා කිව්වේ නැති වුණාට මම සංකල්පයේ අරගෙන ප්‍රතික්‍රියා දක්වන ලෑස්ති වෙනවා. ආයෝනිසෝ මනසිකාරය. යම් තැනකට ඔබට මේ ලෝභ දේශ මොහ මූලික මමත්වයක් ආව නම් එතනින් එහා පැත්තට ඔබ ඉන්නේ අත්තං ජානාති කියන තැන නෙමෙයි, අත්තං නජානාති කියන තැන. ධම්මං පස්සති කියන තැන නෙවෙයි, ධම්මං නපස්සති කියන එක. එහෙම නැත්නම් තවත් වචනයක් කියනවා එකට අන්දන්තමං තදා හෝති යං ලෝභං දේශං මෝහං සහතේ නරං. නරයා නැත්නම් මිනිස්සයා මෙයින් මොසපත් වූ විට අන්ධෙක්. මෙන්න මේ අන්ධ භාවය තමයි බුදු සමය තුළ මිනිසා දුකට ගෙනත් දෙනවායි කියලා පෙන්වලා තියෙන ආයෝනිසෝ මනසිකාරයේ ක්‍රියාවලිය. දැන් එයාට යන්න කියන්නයි වෙන්නේ. අපිත් එක්කලා ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. එයා බලවත් වෙලා අපට දුක් ගෙනත් දෙනවා. එයා දිනන්න යනවා. එයා දිනන්න ගින් අපට දුක් ගෙනත් දෙනවා. ඒ නිසා මිත්‍ර ප්‍රතිරූපකෙක්. එයින් ලබා දෙන ජයග්‍රහණ වශයෙන් පෙන්වාට අපිම අමාරුවේ දාන හතුරෙක්. ඒ නිසාම මේ චරිත ලක්ෂණ තුන සම්බන්ධයෙන් වෙනස් සූත්‍රයක තිබෙනවා. ඉදිරි දවසක යලිත් පැහැදිලි කරන්නම්. අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා පච්චත්තික, අන්තරා වදකා, අන්තරික සපත්තා කියලා. ඇතුළත තියෙන මලකඩ, ඇතුළත තියෙන හතුරෙක්, ඇතුළත තියෙන වතුරු බලවේගයක්, එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයෙක්, ආදි වශයෙන් පෙනෙන වදකයෙක් අතර. එයා විසින් මහේප ජීවිතයක් තිබෙන එක තමයි පෘථග්ජන කියලා කියන්නේ. ඔබ ලොකුට කතා කළාට ඔබ හවල් කෙනෙක් කියලා නෑ. ඒ අය විසින් මෙහෙවන ජීවිතයක් ඔබට තිබෙන්නේ. මේ බලවේගයන්ට නතු වුණා වූ පුද්ගලයා ගැලවෙන්නේ නැහැ. ඒව නිසා තවදුරටත් පහළට වැටෙනවා. මෙන්න මේ පහළට වැටීමෙන් ඇතිවෙනා වූ දුකගාමිනී ප්‍රතිපදාවෙන් මිදීම සඳහා තමයි තථාගතයන් වහන්සේ මෙතෙන්ට මේ අමුතු බලවේගයක් හඳුන්වා දෙන්නේ බොජ්ජංග කියලා. දැන් ඔබට අද දවසට බඩගිනි වුණාම ඔබ දෙවේල නම් ගන්න දෙවේලක් නැත්නම් තුන් වේලක් ගන්නවා. අද දවසට පිපාසය ඇති වුණා හතර වේලක් වතුර බොනවා. නොගන්න දවසක් නැහැ නේ. හැමදාම ගන්න ඕන.
අන්න ඒ වගේ අදින් පසු ඔබට ජීවත් වෙන්න ඕන හැම මොහොතම තම තමන්ට අදාළ කටයුතු කරන්න බාධාවක් නැහැ. ඒවා වෙනම වැඩක්. ඒවා තුළමයි මේ කියන අර තමන්ගේ ඇතුළතින් තිබිලා එළියට එන්න ආව කොටස ඇවිදින් ඔබ මේ පැත්තට මෙහෙවන්න බලය ඉල්ලන්නේ. අන්න ඒ කටයුත්තට ඉඳන් තමයි මේ අවබෝධයේ පැත්තට යන. මේවා ෂේවිමින් යන්නේ අවබෝධයේ පැත්තට. එතකොට ඒක නැවත නැවත හුරු කිරීමෙන් වැඩි දියුණු කරන්න ඕන කියන එක නේද මේ භාවනාය පාරිපූර්ණා ගච්ඡanti කියලා කියන්නේ. භාවනාය කියන්නේ ඉඳගෙන හිටීමෙන් කියන එක නෙමෙයි නෙවෙයි. භාවනාය කියන්නේ ඔසෝමි ගන්න තැබීම කියන එක නෙවෙයි. නැවත නැවතත් වැඩිමින් ඊළඟ අරමුණේදී නැත්නම් හෙට දවසේදී අනිත් දවසේදී සෝවාන් සිට රහත් දක්වාම වැඩිමින් පරිපූර්ණ වෙනවනේ කෙපෙන්නන්නේ. එතකොට පරිපූර්ණ වෙනකොට ඒ පැත්ත බලවත් වෙනවා, බොජ්ජංග බලවත් වෙනවා, කාමාංග හීන වෙනවා. හීන වෙන්න තරමට යාට ඊට පස්සේ සටන් කරන්න ශක්තිය නැහැ. එයා ඇවිදින් පරදින්න ඕනේ ඊට පස්සේ. මුලින් එයාට අපි පරදිනවා, පසුව එයා අපට පරදිනවා. පළමු අපේ සතිය විතර්කයන්ට පරදිනවා. වැඩි දියුණු කරගන්නක විතර්කයන් සතිය විසින් පරද්දනු ලබනවා. මේක සටනක්. මේ චිත්තාභ්‍යන්තරය කරන්න ඕන සටනක්. මා දකිනවා ඔය බුදු සමය තුළ පෙන්වන සූත්‍ර දේශනාවල හෝ කතාවල හෝ පවතිනා වූ බාහිර වශයෙන් පෙන්වන සටන් ඔක්කොම ඔක්ක කියලා. බාහිර සටනක් පෙන්වන්නේ නැහැ. මේ සටන සම්බන්ධයෙන් ගත් කල සටනේ වැරදි පුද්ගලයෙක් නායකත්වය අරන් ඉන්න බව තමයි පෙන්වන්නේ. ඔහු නම් කරනු ලබනවා දේවදත්ත කියන පදයෙන්. ඔහු නිසා සමාජයේ සිදුවන අයහපත පෙන්වනු ලබනවා. අනතුරුව දේවදත්ත රජකමින් පෙරලා දමා රටින් පිටුවහල්කට ඝාතනය කොට බ්‍රහ්මදත්ත රජුරුවන් රජකමිය පිහිටවනවා. ඉතින් අපේ තියෙන සිද්ධියක් එදා සිදුවන සිද්ධියක් වශයෙන් ඒ දිහා බලන් ඉන්න කල්පනා කරන අරහම මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලින් බුදු පියාණන් වහන්සේ අයෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයත් වැඩි මේ පැහැදිලි කරයි කියන එක දන්නේ නැහැනේ. අයෝනිසෝ මනසිකාරයෙන් මිදෙන හැටි, ඒ දුර්වල කරන හැටි, යෝනිසෝ මනසිකාරය බලවත් කරන හැටි, දුකින් මිදෙන හැටි, ඇරුණාම වෙන දෙයක් උන්වහන්සේට අදාරන්න තිබුණ නැහැ කියන එක බහලා තියෙනවා ඇතිනේ. මහන්නේ මම එදත් අදත් ඉදිරියට දුකත් හේතුවත් නැති උතනත් මාර්ගයත් දේශනා කරන්නේ. දැන් බලන්න එතකොට අපිට දැනගත යුතු එකම දේ. සාමාන්‍ය මේ ත්‍රිපිටකයේ තියෙනවා මෙහෙම දේවල්. මේ සිද්ධිය සඳහා දැනගත යුතු එකම දෙයක් තියෙනවා කියලා පෙන්නන්නේ. මෙතන නම් අපිට කියනවා දෙකයි දැනගන්න ඕනේ. මේක සමහර විට දැනගන්න ඕන අයෝනිසෝ මනසිකාරයේ හැටි අපි තුල. අන්න අපට ප්‍රඥාව අවදි වෙනවා මෙයා අපට ඉන්න මිතුරෙක් නෙවෙයි හතුරෙක්. මෙයාට මින් එහාට පාලනය බාර දෙන්න හොඳ නෑ කියලා තේරුම් ගත්තාම ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරයේ පාලනයෙන් ගිලිහෙන්නට යෝනිසෝ මනසිකාරයේ බුදුන් වහන්සේ සතිය මුල් කොටගෙන දියුණු කරන්න කියලා කියනවා. දැන් ඔබත් ඔය යම් අය කියන දේවල් අහලා සතිපට්ඨානෙ වඩපු අය වෙන්නේ නැතිනේ. බලන්න ඔය කියන විදිහට වර්තමානයේ උපදින ස්කන්ධ පංචකයක් පාසා ත්‍රිවිධ විතර්කයට අසු නොවි ඉන්නට ඒවා එකතු නොවීමෙන් අතහරින්න සතියක් දොව වැඩි දියුණු කළේ. එහෙම නැත්නම් වෙනත් කවුරු හරි කියපු නිකන් සම්මත සතියක්ද කියලා. එතකොට එහෙම වුණාම ඒක වෙනම වැඩක් බවට පත් වෙනවා. අපි පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් මේකේ පෙන්නනවා මොකද වෙන්නේ? අර කාමාංග දුර්වල වී ගොස්, ක්ලේශයන් ප්‍රහීන වී ගොස්, ඒ වෙනුවට පස්සද්දි සමාධි උපේක්ඛා නම් වූ දේවල් ඔබේ සිතේ රජ කරන්න. අර ඒ නේද අර බ්‍රහ්මදත්ත රජුරුවන් රජ කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඔබේ සිතේ රජ කරන්නේ සාන්ත වූ සමාධියක්, සංසිඳුණු බවක්, මනුස්සකමක් කරුණාම අර අයිති බලවේග නෙවෙයි. ඉතින් මේ මිනිසුන්ට තමන් ජීවත් වෙන ජීවිතය තුළ ඇඳුම් පැළඳුම් ආහාර නිවාස අපසා ගැනීම 100% කාලය කැප කරනවා වෙනුවට ඒක අතහරින්න නැතුව මේ සඳහාත් කාලයක් කැප කරන ගමන් අරවයින් ලබන්නා වූ මූල්‍ය ආදායමේ හෝ යම්කිසි වේදක සතුට සැපත වෙනුවට තවත් විශාල සතුටක් මේ මෙහෙවීම තුළින් ලබන්න පුළුවන් බව තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරනවා.
වර්තමාන සමාජයේ බුදු භාවිතා කරන්නන් අපි අපේ මුල් කාලය තුළ හිටියේ නැති තරම්. නමුත් භාවිතා කරන්නන් ඉන්නවා නම් ප්‍රතිඵල ලාභින් ඉන්නවා. එතකොට ප්‍රතිඵල ලැබෙනකොට ඔවුන්ගේ අභියෝගයකදී අන් අයට නැති අකම්පිත හැකියාව, දරා ගැනීමේ හැකියාව, සංසුන් හැකියාව කවදාවත් වහන්න බෑ. කොහොමද එහෙම කළේ කියලා ප්‍රශ්න අහනවා. එහෙම කරන අයගෙන්. එහෙම ඒ දරා ගැනීමේ හැකියාව තුළ. එතකොට ඒක හංගන්න බෑ. Tamanටත් එහෙම එන්න පුළුවන් නම් කියලා හිතෙනවානේ. මෙන්න මේ විදිහට මේක භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සමාජය තුළ මවගේ පියාගේ පටන් දුවගේ පුතාගේ පටන් පැවිද්දාගේ සහ ගිහියාගේ පටන් හැමතැනම වයස් සීමාවකින් තොරව බලවත් කරන්නට වෙනවා. වයෝවෘද්ධ භාවයට ගියාපුවම කාලයක් නැති වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න එක හොඳයි. අනිත් අය බලවත් කරන තරමට ඒ තුළ ඉස්මතු වෙන්නේ මොකක්ද මිනිස්සුන් තුළ? ඔහුගේ ක්‍රියාකලාපය මොකක්ද වෙන්නේ? කාම විතර්කයෙන්, ව්‍යාපාද විතර්කයෙන්, විහිංසා විතර්කයෙන් පරිබාහිර නම් එතන තිබෙන්නේ හැම විටම මානසික ගුණ ධර්මයක් නේද? එතකොට ඒක ආරණ්‍යගත වුණා ස්වාමින් වහන්සේලා පමණක් වරුණට සමාජය හැදෙනවද? නමුත් සමස්ත සමාජයේම බහුතරයක් එහෙම භාවිතා කරනකොට භාවිතා කළා කියන එක වෙන්න බැරිද? සදහම් දීපය කියලා ලංකාවට නමක් තියන්නේ නැත්තේ. වර්තමාන යුගයේ උත්සන්න වෙමින් පවතිනා වූ යම් යම් සමාජගත දුක, ජාතික ජාත්‍යන්තර ප්‍රශ්නයන් ආගම් ජාති රටවල් වශයෙන් යුද්ධ කොටගෙන මරා ගන්නවා වෙනුවට හැමෝටම ජීවත් වීමේ අයිතිය පිළිගැනීම තුළ ඕනෑවටත් වඩා සම්පත් මිනිසුන්ට ජීවත් වෙන්න තියෙනවා. යුදමේ ආදී අනවශ්‍ය කටයුතු සඳහා නාස්ති කරනව ඇරුණාම ඒවා අනවශ්‍ය දේවල් බවට පත් වෙනකොට එතකොට මේ ලෝකයේ සාමකාමී එකක් වෙන්නේ නැද්ද? අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ අර සටන් විරාම දෙකක් අතර සාමය වෙනුවට මිනිසුන්ගේ හිතේ මේ අර්බුදකාරී ස්වභාවයේ මුල් සිඳා ලැබීමෙන් අර්බුදකාරී ස්වභාවයේ මූලයන් සිඳ දැමීමෙන් ඇති කරන්නා වූ සදාකාලික සාමයකට මං විවෘත කරලා තිබෙන්නේ. ඒ නිසා මේ ධර්මතා දෙක තේරුම් ගන්න ඔබ අර වැරදි පැත්ත ජීවිතේ ඔබට තිබුණා. දැන් මේකත් එක්ක මේ ගමන යන්න බෑ. මේක අයින් කරගන්න සද්ධර්මයේ තේරුම් අරගෙන මෙතෙන්ට ඔබ වීරියෙන් සති ධම්මවිචේ විරිය පිසිපස්සද්දි නැවත නැවත වැඩි දියුණු කරගනිමින් අදාළ සංසුන් සුවයට හිමිකම් කියන්නට මඟ පාදා ගන්න ඕනෑ කියලා අදිෂ්ඨාන කරගන්න. එසේ වටහා ගැනීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ මෙම උතුම් ධර්ම දානය සඳහා තෙරෙහි දායකත්වයේ දරා ඇත්තේ ආදරණීය භාර්යාව අමිතා ආරිවංශ මහත්මිය සහ දූ දරු පිරිස විසිනි. අරුණ අතර කුරුවිට හිග්ගස්සේන මල්වත්තෝ විට පදිංචිව සිට මීට වසර 6කට පෙර පරලොව සැපත්වන්ට යෙදුනා වූ විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරී WG ආරිවංශ මහතාගේ 2022 ජනවාරි මාස 18 වෙනිදා ඉඳන් 90 වන වර්ෂ පූර්ණ ජන්මදිනයේ නිමිත්තෙන් එතුමානන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරනු ලැබේ. ඒ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ මහා කුසලයේ WG ආරිවංශ මහත්මයා තුළ දෙපාර්ශ්වයෙන් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. භවගමන සැපවත් වී ඉක්මන් භවයකදී නිවන් මඟ හෙළි කර ගනිත්වා. විශේෂයෙන් සකීය පියාගේ නැත්තම් ස්වාමි පුරුෂයාගේ ජන්මදින නිති කොටගෙන ධර්ම දානයක් දීලා ඔවුන් ප්‍රාර්ථනයක් කරනවා. අනුමෝදන් වීමේ හැකියාව මිය ගිය අය සතුයි. නමුත් ඔවුන්ගේ ප්‍රාර්ථනාව යහපත්. ඒ වගේම රටට ඉන් කරන දේත් යහපතක්. මොකද ධර්ම දානයක් මිනිස් වර්ගය සඳහා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් දායකත්ව දරුවා අය ඇතුළු පවුලේ ඥාතිත මිත්‍රාදීන්ටත් මේ කුසල් අත්පත්ත නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුස්සත්‍ය අවබෝධයේ පිණිසත් මෙම කුසලය උපනිශ්‍රය වේවා. කොරෝනා වෛරසයෙන් පීඩාවෙන ලෝකවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. අපි ප්‍රාර්ථනා කරනවා අප්‍රේල් මාසයේ එළමෙන්ට මත්තෙන් මේ හතුරා පරාජය වී අපෙන් නිවත් වී යයි කියා. ඔබ දරණ යහපත් අදහස් සියල්ල සඵල වේවා කියන සුභාශිංසනය අපි කරනවා. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං